ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ආදරණීය ලාල්කාන්ත සහෝදරයා ඇතුළු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජනය කරන නායක සහෝදරවරුන් සහෝදරියන්ගෙන් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ජාතික ජනබලවේගය නියෝජනය කරන අපේ සහෝදරවරුන් සහෝදරියන්ගෙන් ඒ වගේම සහභාගී වෙලා ඉන්න ආදරණීය සහෝදරවරුන් සහෝදරියන්ගෙන් අවසරයි. දැන් මැතිවරණ දිනපොත අනුව මේ අවුරුද්දේ අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අප හමුවේ තිබෙන්නේ එළඹෙන වසර 5 සඳහා අපි කවර ආකාරයේ පාලනයක් ගොඩනගා ගන්නවාද කියන ප්‍රශ්නේ. එහෙම නැතුව අපි ඉදිරිපිට තිබෙන්නේ හොඳම නිදිමරන්නා තෝරන තරඟේ නෙවෙයි. එසේ නැතුව අපි ඉදිරිපිට තිබෙන්නේ සොර මුලකට නායකත්වය සොයා ගැනීමේ තරඟේ නෙවෙයි. අපි ඉදිරිපිට තිබෙන්නේ ඉදිරි වසර 5ට මේ රට පාලනය කිරීම සඳහා තෝරාගන්නේ කවර කණ්ඩායමක්ද කවර බලවේගයක්ද කියන ප්‍රශ්නේ. මේක අපේ වැඩ කරන ජනතාවට අපේ රටේ ජනතාවට ආපු පළමු අවස්ථාව නෙවෙයි. වසර 71ක් මුළුල්ලේ අවස්ථා ගණනාවක් එවැනි පාලනයන් තෝරා ගැනීමේ අවස්ථාව ජනතාවට ඇවිල්ලා තිබෙනවා. නමුත් ඒ සෑම අවස්ථාවක්ම දෙස අපි ආපසු හැරිලා බැලුවොත් අපි නිවැරදිම තෝරා ගැනීම මේ රටේ ජනතාව තෝරා ගන්න නොහැකි වූ බව අද අපි ඉදිරි ඔප්පු වී තිබෙනවා. එනිසා අපි මේ වැඩ කරන ජනතාවටත් මේ රටේ සියලු ජනතාවගෙන් අපි ඉල්ලා හිටින්නේ ඉතිහාසයේ ගන්නා ලද වැරදි තීරණ අපේ රටත් අපේ රටේ ජනතාවත් අතිශය විනාශකාරී අන්තයකට ගෙන ගොස් තිබෙනවා. ඒ වෙනුවෙන් එම තීරණ වෙනස් කර ගනිමින් නව තීරණයක් නව බලවේගයක් අතට මේ රට බාර දීමේ අවධිය අපි පටන් ගමු කියන යෝජනාවක් මේ රටේ ජනතාවට කරනවා. මොකද මේ රට අපි බාර ගන්න ඕන. ඇයි? මේ රට හදන්න ඕන. මෙතන එක් රැස් වෙන්නේ කවුද? රටක් ගොඩනගනවා කියලා කියන්නේ හුදු මැජික් කරුවෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවලියක් නෙවෙයි. සමහර අය හිතනවා රටක් ගොඩනගනවා කියන්නේ මැජික් කාරයෙක්ගේ වැඩක් කියලා. එක එක වේශයෙන් එක එක චරිතවලට පණ පොවමින් ඉතිහාසයේ පුරාවටම ජනතාව රටක් ගොඩනැගීම සඳහා මැජික් කරුවෙක් තෝරාගත්තා. ආයෙත් විවිධ මැජික් කතා කියමින් ඉන්නවා. අපි විශ්වාස කරන රටක් ගොඩනැගීම තනි පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවලියක් නොවේ. රටක් ගොඩනැගීම සාමූහික ක්‍රියාදාමය. සාමූහික ප්‍රයත්නය. ලෝකේ සෑම රාජ්‍යයක්ම ගොඩනගා තිබෙන්නේ මිනිස් ඉතිහාසය මහා දැවැන්ත ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ. මිනිස් ඉතිහාසය මහා සංවර්ධනයෙන් අත්පත් කරගෙන තිබෙන්නේ තනි පුද්ගලයන්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවල් හරහා නොවේ මහා මිනිස් සමූහයක සාමූහික ක්‍රියාවලියක් කරා. අදත් අප එවැනි සාමූහික බලවේගයක් ගොඩනගා තිබෙනවා. මේ රටට නායකත්වය දිය හැකි අදූෂිත දේශපාලන ධාරාවන්. ඒ වගේම මේ රට ගොඩනැගීම සඳහා තමන්ගේ දැනුම තමන්ගේ හැකියාව නිපුණතාවය යොදවන්න පුළුවන් වෘත්තිවේදී. ඒ වගේම මේ මෙහෙ ඉටු කරන්න පුළුවන් වැඩ කරන ජනතාව.
සාමික මිනිස් ක්‍රියාකාරීත්වය ඒ අන් කවරක්වත් නෙවෙයි ජාතික ජන බලවේගය. මේ තමයි රට ගොඩනගන්නේ. මෙතෙන් එක්රැස් වී තින්නේ කවුද? ඔබ වැඩ කරන ජනතාව. අපේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ ඔබ. වාර්ෂික ගත්තොත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 88ක ජාතික ධනයක් වසරකට නිෂ්පාදනය වෙනවා. මේ ජාතික ධනය නිෂ්පාදනය කරන්නේ කවුද? තේවත්තේ දලු කඩන කෙනා එම ජාතික ධනය නිෂ්පාදනය වෙනුවෙන් දායකත්වය සපයනවා. ෆැක්ටරියේ ඇඳුම් මහන කෙනා එම ජාතික ධනය වෙනුවෙන් තමන්ගේ දායකත්වය සපයනවා. කම්මලේ වැඩ කරන කෙනා එම ජාතික ධනය වෙනුවෙන් තමන්ගේ දායකත්වය සපයනවා. ගොවිපලේ වැඩ කරන කෙනා එම ජාතික ධනය වෙනුවෙන් තමන්ගේ පංගුව ඉටු කරනවා. මේ ජාතික ධනය නිෂ්පාදනය කරන්නේ වැඩ කරන ජනතාව. ධනයේ උපත ශ්‍රමය. අපි සියලු දෙනාම එකතු වී කරන්න බෑ. එකතු වී මාසයක් වැඩ නොකර හිටියොත් ජාතික ධනයේ නිෂ්පාදනයේ බිඳුවයි. ගලක් තිබුණාට ඒක ජාතික ධනයට එකතු වෙන්නේ නැහැ. ගල කඩන්න ශ්‍රමය එකතු කරොත් ඒක ජාතික ධනයේ පංගුවක් වෙනවා. ෆැක්ටරියක් තිබ්බට ජාතික ධනයට දායකත්ව සපයන්නේ නැහැ. ෆැක්ටරිය ඇඳුම් මැහුවොත් ඒක ජාතික ධනයට එකතු වෙනවා. තේවත්තක් තිබ්බට ජාතික ධනයට දායකත්ව සපයන්නේ නැහැ. තේවත්තේ දලු කැඩුවොත් ඒක ජාතික ධනයට එකතු වෙනවා. ජාතික ධනය නිෂ්පාදනය වෙන්නේ අපි වැඩ කරොත්. වැඩ කිරීමකින් තොරව ජාතික ධනය නිෂ්පාදනය කරන්න බෑ. මේ එක්රැස් වී සිටින්නේ කවුද? මේ රටේ වැඩ කරන ජනතාව. මේ රටේ ජාතික ධනයේ සැබෑ උරුමකරුවන්. මේ රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන්න. ඒ නිසා මේ අන් කවරක්වත් නෙවෙයි අපේ රට ගොඩනගන මහා බලවේගය තමයි අද මෙතෙන්ට එක්රැස් වී සිටින්නේ. හැබැයි මොකද්ද අපට අත්පත් කර තිබී ඉරනම? රාජ්‍යංශය, අර්ධ රාජ්‍යංශය, පෞද්ගලිකංශය, වතු ශේෂ්ත්‍රය මේ සියල්ල නියෝජනය කරන වැඩ කරන ජනතාව මෙතෙන්ට එක්රැස් වී සිටිනවා. අද අපේ අර්ධ රාජ්‍යංශවල සිදු වී තිබෙන්නේ කුමක්ද? මේ රට ගොඩනගන්න ඕන. ගොඩනැගීමේදී අපි විශ්වාස කරනවා රාජ්‍යයට කොටසක් තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශලත් කාර්යභාරයක් තිබෙනවා. රාජ්‍යංශයේ රජයේ වෙත පැවරී තිබෙන කාර්යභාරය තමයි ජාතික සංවර්ධන සැලැස්ම සකස් කරන්න ඕන. ඒ සඳහා සියලු සම්පත් මෙහෙවන්න ඕන. ඒ සඳහා සියලු ශේෂ්ත්‍ර මැදිහත් කරගන්න ඕන. හැබැයි රටේ ජාතික සංවර්ධන සැලැස්ම ගොඩනගනු ලබන්නේ රාජ්‍ය විසින් ගොඩනගනු ලබන ජාතික සංවර්ධන සැලැස්මට පෞද්ගලික අංශයේ දායකත්වය ගන්න ඕන. වැඩ කරන ජනතාව මෙහෙවන්න ඕන. ඒකට අවශ්‍ය වෙන නායකත්වය සපයන්න ඕන. ඒ සඳහා අපි පාලනයක් ගොඩනගා ගන්න ඕන. අන් කවරක්වත් නෙවෙයි. හැබැයි අද අපේ රටේ රාජ්‍යංශවල සිදු වී තිබෙන්නේ කුමක්ද? මා කුඩා උදාහරණ කීපයක් දෙන්නම් ගොඩාක් කතා කරන්නේ නැතුව. 2018 වසරේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව මිලියන 29,000යි. 2018 වසරේ තෙල් සංස්ථාවේ පාඩුව මිලියන 10,400යි. 2018 වසරේ ජල සම්පත් ප්‍රවාහන මණ්ඩලයේ පාඩුව 10,598යි. එය ලංකාවේ පාඩුව 10,17,000යි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාඩුව 10,01,024යි. මිල්කෝ ආයතනයේ පාඩුව 10,870යි. ITN ආයතනයේ පාඩුව 10,327යි. සතොසේ පාඩුව 10,02,000යි. රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ පාඩුව 10,406යි. මොකද සිදු වී තිබෙන්නේ? අපේ රටේ සංවර්ධනයට දැවැන්ත දායකත්ව සැපිය හැකි, අපේ රටේ ජාතික ධනයට දැවැන්ත දායකත්ව සැපිය හැකි අර්ධ රාජ්‍ය සේවයක් තිබෙනවා. හැබැයි මේ රාජ්‍ය සේවයට මොකද සිදු වී තිබෙන්නේ? කෝටි ප්‍රකෝටි ගණන් අලාභ ලබන පාඩු ලබන ආයතන බවට පත් වී තිබෙනවා. මෙතනින් ඔබ වැඩ කරන්නේ නැතුවද? ඔබ වැඩ කරනවා. අපේ වෘත්ති සමිතියේ පාලන අධිකාරියන් එක්ක කරන සාකච්ඡාවලදී සෑම අවස්ථාවකදීම
එම ආයතනය ගොඩනැගීම සඳහා දැක්මක් එම ආයතනය ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් තිබෙනවා. මේ සෑම රාජ්‍ය ආයතනකම ඉන්න වෘත්තීය සමිතියත් එක්ක අපි සාකච්ඡා කරමු. වැඩ කරන ජනතාවත් එක්ක අපි සාකච්ඡා කරොත් අපිට කියනවා සහෝදර පෙට්‍රෝලියම් පාඩු ලබන්න ඕනේ. සහෝදර මුද්‍රා සංස්ථාව පාඩු ලබන්න ඕනේ. සහෝදර මිල්කෝ ආයතන පාඩු ලබන්න ඕනේ. එසේනම් පාඩු ලබන්නේ ඇයි? දැන් මොකද තිබෙන්නේ? දැන් අපිට යෝජනාවන් දෙකක් තිබෙනවා මේ පාඩු ලබන ආයතන පිළිබඳ ගත හැකි තීන්දුව. එක යෝජනාවක් රාජ්‍ය මේවා විකුණා දැමීම. ඒක ඒගොල්ලන්ගේ යෝජනාව. අනෙක් යෝජනාව මේ අර්ධ රාජ්‍ය අංශේ විශාල ව්‍යවසායකයන් යලි සංවර්ධන කාර්යයට කාර්යක්ෂම මැදිහත් කර ගැනීම. රටේ ජාතික ධනයේ විශාල පංගුවක් අත්පත් කර ගැනීම. මොන මාවතද අපි තෝරගන්න ඕන? පසුගිය අවුරුදු 30කට ආසන්න කාල පරිච්ඡේදයේ අපේ රටේ තෝරාගෙන තිබෙන ආයතන තමයි මේ රාජ්‍ය ආයතන ඈවර කිරීමේ මාවත. හැබැයි අපි විසින් තෝරා ගනු ලබන්නේ මෙම අර්ධ රාජ්‍ය ආයතන ගොඩනගා අපේ රටේ සංවර්ධනයට විශාල කාර්යභාරයක් ඉටු කරන ආයතන බවට මේක පරිවර්තනය කරනවා. හදන්න බැරිද? හදන්න පුළුවන්. පටන් ගන්න ඕන කොතනින්ද? ඔබ දන්නවා අයියා වරාය ඇමති වෙනකොට මල්ලි වරාය පිළිබඳ විශේෂඥෙක් වෙලා සභාපති වෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඒ අයියම පෙට්‍රෝලියම් ඇමති වෙනකොට අර මල්ලිම පෙට්‍රෝලියම් පිළිබඳ විශේෂඥෙක් වෙලා සභාපති වෙනවා. කොහොමද වෙන්නේ? ඒ ඇමති ගිහිලා ඊළඟ ඇමති ආපුවම වරායට ඒ ඇමතිගේ අයියා වරාය පිළිබඳ විශේෂඥෙක් වෙලා වරාය සභාපති වෙනවා. අයියා ජනාධිපති වෙනකොට මල්ලි ටෙලිකොමියුනිකේෂන් පිළිබඳව විශේෂඥ බවට පත් වෙනවා. අයියා ජනාධිපති වුණ මස්සින ගුවන් සේවය පිළිබඳ විශේෂඥ බවට පත් වෙනවා. මොකද සිදු වී තිබෙන්නේ? අපේ මේ රාජ්‍ය ආයතන ඒ වගේ මුල් පුටු සභාපති ධූරයේ උපසභාපති ධූරයේ ක්‍රියාකාරික අධ්‍යක්ෂක වෙනි ප්‍රධාන විධායක නිලධාරී වෙනි ප්‍රධාන තනතුරු මේ දේශපාලකයන් දේශපාලන පත් හිමරා පෙරෙව්වා. තමගේ ඥාතීන් දැම්මා. මේකනේ සිද්ධ කර තිබෙන්නේ. හැබැයි අපිත් අමාත්‍යංශ මෙහෙව්වා. මිල්කෝ ආයතන අර්ධ රාජ්‍ය ආයතනය. ඒ අර්ධ රාජ්‍ය ආයතනට අපිපත් කරේ. ඔව් අපේ දේශපාලන හිතවතෙක් නෙවෙයි. ඔව් සභාපතිවරයා හැටියට අපිට පළමුව හම්බෙන්නේ ඔහුට පත්වීම් ලිපිය ලබා දෙන දවසේ. හැබැයි ඔහු කිරි ශේෂ්ත්‍රය පිළිබඳව විශේෂඥ ඥානයක් තිබෙන කෙනා තමයි මිල්කෝ ආයතනය බාරගත්තේ. එහෙම රාජ්‍ය ආයතන ගොඩනගන්න ඕන. අපි එනකොට මිලියන 50ක බැංකු අයිරාවකෙන් දුවපු මිල්කෝ ආයතනය මිලියන 200ක ස්ථාවර තැන්පතක් එක තමයි මාස 14න් අපි එළියට ආවේ. අපි ජාතික ජල සම්පත් මණ්ඩලය ඒක අපේ රටේ ජල සම්පත පිළිබඳව පරීක්ෂණ කරන ඒ ආරක්ෂා කිරීම සඳහා සැලසුම් හදන වැදගත්ම ආයතන තමයි ජාතික ජල සම්පත් මණ්ඩලය. කවුද සභාපති බවට පත් වුණේ? ඒ වෙනකොටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය තමයි ජාතික ජල සම්පත් මණ්ඩලය බාරගත්තේ. ඒ පිළිබඳ නිපුණතාවය තියෙන කෙනා. කුෂි රක්ෂණ මණ්ඩලය අපි සතුව තිබුණා. කුෂි රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දායකත්ව දෙන මණ්ඩලය. ඒකට පත් කරේ කවුද? පේරාදෙණිය කුෂි විද්‍යාපීඨයේ ප්‍රධානතම ආචාර්යවරයෙක් තමයි එහි මුල් පිටුවේ බෙව්වේ. කවුද පත් කරන්න ඕන? කවුද පත් කරන්න ඕන? අපි අර්ධ රාජ්‍ය ආයතන වලට ඉතාමත් ප්‍රබල සහතිකයක් ලබා දෙනවා. දේශපාලන ඥාතිකම් වලට ඡන්දෙ දීලා පෙරදිලා ගෙදර ගියපුවාම ආයතන බාර දීපු යුගය අවසන් කරලා ඒ සෑම රාජ්‍ය ආයතනයක්ම මෙහෙවිය හැකි ඒ දක්ෂතාවය තිබෙන ඒ නිපුණතාවය තිබෙන ඒ ශේෂ්ත්‍රය පිළිබඳ අත්දැකීම් බහුල කෙනෙක් තමයි එම ආයතන ගොඩනැගීමේ කාර්යභාරය බාර ගන්න කෙනෙක් අපි සාතික කරනවා. පුළුවන් නම් කියන අනිත් අය මේක අනිත් අය කිව්වොත් වියත්මක විසිරු හරින්න වෙනවා. ගොඩක් අය ඉන්නේ සභාපතිකම් බලාගෙන මම දන්නවා. හරිද? මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඊළඟ මේවට කරන පිරවීම නතර කරන්න ඕනකම තිබෙනවා. දැන් මම ඔබට කුඩා උදාහරණයක් කිව්වොත් 2015 පස්සේ ආරම්භයේදීම වරායට ඇමති කෙනෙක් එනවා. එයා වරායට 600ක් පුරවනවා. ඒ ඇමති අයින් කරලා තව ඇමති කෙනෙක් දානවා. ඒ ඇමති වරායට 450ක් පුරවනවා.
ඒ ඇමති අයින් කරලා තව ඇමති කෙනෙක් එනවා මේ අර ඔක්තෝබර් 26න් පස්සේ. එයා 430ක් පුරවනවා. මේ වරාය. අපේ රටේ බහලුම් වලින් විශාල ප්‍රමාණයක් මෙහෙවනවා චීන වරාය ජැටිය. ඒක දකුණු කොළඹ වරාය ජැටිය. දකුණු කොළඹ වරාය ජැටියේ සේවක සංඛ්‍යාව ඉන්නේ 900යි. අපේ ජැටියේ 1470යි. බහලුම් ප්‍රමාණය ආසන්න වශයෙන් සමානයි. මොකද කරලා තිබෙන්නේ? පෙට්‍රෝලියම් එක ගත්තොත් නුවර පැත්තේ ඇමති කෙනෙක් පෙට්‍රෝලියම් එක බාරව ඉන්නකොට පෙට්‍රෝලියම් එක පිරෙනවා නුවරින්. ගිරිඋල්ල පැත්තේ ඇමති පෙට්‍රෝලියම් බාර ගන්නකොට පෙට්‍රෝලියම් එක පිරෙනවා ගිරිඋල්ලෙන්. ගාල්ලේ ඇමති බාර ගන්නකොට පෙට්‍රෝලියම් එක පිරෙනවා ගාල්ලෙන්. අම්පාර නෝනාගෙන උත් ටිකක් ආවා. දන්න නිසා කියලා. එනිසා මොකද සිද්ධ කළ තිබෙන්නේ? රාජ්‍ය ආයතන මුළුමනින්ම දේශපාලන පත්වීම් වලින් පුරවන තත්ත්වයට පත් වී තිබෙනවා. අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. මේ අර්ධ රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම වෙනුවෙන් දේශපාලන බඳවා ගැනීම මුළුමනින්ම නතර කරන බවට අපි සහතික කරනවා. එහෙම කරන්නේ නැතුව මේක නතර කරන්න බෑ. ඊළඟ මේ අර්ධ රාජ්‍ය ආයතන මුහුණ දී තිබෙන ප්‍රධානම ප්‍රශ්නය මිලදී ගැනීම සහ ඉදිකිරීම. එන හැම සභාපතිවරයම කැමති අලුතෙන් බිල්ඩින් එකක් හදන්න. එන හැම අමතියම කැමති අලුතෙන් මිලදී ගැනීමක් කරන්න. මේ ආරා තමයි මේ රාජ්‍ය ආයතන විනාශ කරලා තිබෙන්නේ. එනිසා මිලදී ගැනීම සහ ඉදිකිරීම පිළිබඳව විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. මේ විද වැටී තිබෙන රාජ්‍ය ආයතන අපි ගොඩ ගන්නවා. මේ රට ගොඩනගන්න නම් අපි මේ බිඳ වටවා තිබෙන රාජ්‍ය ආයතන ගොඩගත යුතු තිබෙනවා. ඒ අපේ අර්ධ රාජ්‍ය පිළිබඳ අපේ ප්‍රතිපත්තිය. පෞද්ගලික අංශයට අපේ රටේ ආර්ථික ගොඩනැගීමේ විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. එහි වැඩ කරන සහෝදර විශාල ප්‍රමාණයක් අද මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. අපිට මොකද්ද තිබෙන න්‍යාය පත්‍රය? අපි විශ්වාස කරනවා ජාතික සංවර්ධන සලස්ම සකස් කළ යුතු වන්නේ රාජ්‍ය විසින්. රාජ්‍ය විසින් සකස් කරනු ලබන ජාතික සංවර්ධන සලස්මට අපි පෞද්ගලික අංශය කැඳවන්න ඕනකම තිබෙනවා. එනිසා පෞද්ගලික අංශේ වැඩ කරන සහෝදරයන් සදා නිශ්චිත වැටුප් ක්‍රමවේදයක් අපි අනුගමනය කරනවා. යන් කවරක්වත් නෙවෙයි. වැඩිවන ජීවනාංකයට සරලන පරිදි ෆැක්ටරි අයිතිකරුවන් සහ වෘත්තීය සමිතිය අතර කරන විධිමත් සාකච්ඡාවන් සහ ක්‍රමවේදයන් හරහා නියමිත පරිදි වැඩිවන ජීවනාංකයකට සරලන පරිදි වැටුප් වැඩිවීමක් ලබා දෙන පරිදි නීති සංශෝධනය කර බව අපි ඔයගොල්ලෝ සාතික කරනවා. ඒ නිසා පාරට බහලා අරගල කරන්න ඕනේ. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් නම් තිබෙන්නේ. වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවේ කාර්යභාරය තමයි වැඩ කරන ජනතාව බලා ගන්න එක. අපි සහතිකයක් දෙන මේ රටේ වැඩ කරන ජනතාවට ඔබ බලා ගන්නා පාලනයක් අපි මේ රටේ ගොඩනගන බවට අපි ඔබ බලා ගන්නා පාලනයක් ගොඩනගනවා. අද මොකද සිදු වී තිබෙන්නේ? අද විශාල නවපන්නේ වහල් වෙළඳාමක් ඇවිල්ලා තිබෙනවා. අපි ලාල් සහෝදරයත් මතක් කරා. ඒ වහල් වෙළඳාම අන් කවරක්වත් නෙවෙයි මෑන් පවර්. මෑන් පවර් ආයතන ගත්තොත් ද විදුලි බල මණ්ඩලය අපේ රංජන ජයලාල් සහෝදරයලා විශාල ලෙස අරගල කරලා 6000කට ආසන්න ප්‍රමාණයක් ස්ථිර කරගන්න සමත් වී තිබෙනවා. හැබැයි අලුතෙන් 1000ක් ඇවිල්ලා තිබෙනවා. 1200ක් විතර ඉන්නවා ජල සම්පාදන මණ්ඩලය. මේ ආදි රාජ්‍ය ආයතන ගණනාවකට මේ මෑන් පවර් ඒජන්සිය හරහා මිලදී ගැනීම සිදු කරන ශ්‍රමිකයන් මේ නූතන වහල් ක්‍රමයන් ආයතන රුපියල් 2000ක වැටුපක් දිනකට රුපියල් 2000ක වැටුපක් තීරණය කරනකොට මෑන් පවර් ඒජන්සිය තමන්ගේ සේවකයට ගෙවන 1200යි. EPF නේ ETF නේ අමතර කිසිදු සමාජ සුබසාධනයක් කිසිවක් නැහැ. මේක ඇවිල්ලා නූතන වහල් ක්‍රමයක්. ඒජන්සි ගාවට මිනිස්සු බඳව ගන්නවා. ඒජන්සි වලින් මිනිස්සු විකුණනවා. ඒජන්සියට 2000ක් ලැබෙනකොට විකිණන කෙනාට 1200ක් ලැබෙනවා. මේක නතර කරන්න ඕන. ඒ නිසා අපි ඕගලන්ට එක සහතිකයක් දෙනවා. මෑන් පවර් බඳවා ගැනීමේ ක්‍රමය මුළුමනින්ම නතර කරන බවට සහතික කරනවා. ඒක අතිශය වැරදි. මේ නූතන
රාජ්‍යයක් ඇතුළේ සිදු නොවිය යුතු. මේක අයිති ඉතිහාසයේ වහල් යුගයට අයිති. මිනිස්සු විකුණලා හම්බ කරන්න. මේ මොකද කරන්නේ? මිනිස්සු විකුණා හම්බ කරන නූතන වහල් ක්‍රමයක් තිබෙනවා. මේ නූතන වහල් ක්‍රමය අහෝසි කරන බවට අපිට සාතික කරනවා. ඒ වගේම පෞද්ගලික අංශය. දැන් රාජ්‍ය අංශ විතරක් නෙමෙයි මේ තත්ත්වය පෞද්ගලික අංශය දක්වත් පැතිරී තිබෙනවා. සෑම පෞද්ගලික ආයතනයක්ම තමගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඒ ව්‍යාපාරයට ස්ථීර කාර්ය මණ්ඩලයක් සිටිය යුතුයි. ස්ථීර කාඩර් එකක් ඉන්න ඕන. ඒ ස්ථීර කාඩර් එක කිසිසේත්ම කොන්ත්‍රාත් පදනමින් පිරවීමට ඉඩකඩ ලබා නොදිය යුතුයි. අද මොකද කරන්නේ? අද කරන්නේ මොකද්ද? අද ගොඩක් ආයතනවල ස්ථීර සේවකයන් විවිධාකාරයෙන් එළියට දමමින් කොන්ත්‍රාත් සේවකයන්ගෙන් පුරවන තත්ත්වයක් මත වී තිබෙනවා. අපි දන්නවා කොන්ත්‍රාත් සේවකයන් අවශ්‍යයි කෙටි කාලීන ව්‍යාපෘතියක් වෙනුවෙන්. බිල්ඩින් එකක් හදනවා නම් ඒක දිගු කාලීන පවතින්නේ නැහැ. එතන කොන්ත්‍රාත් සේවකයන්ගේ අවශ්‍යතාවය පැන නගී. හැබැයි ව්‍යාපාරය දිගු කාලීන ලෙස පවත්වාගෙන යන්න. ඒකට ස්ථිර කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි. ස්ථිර කාඩර් එකක් අවශ්‍යයි. ස්ථිර කාඩර් එකක් කිසිසේත්ම කොන්ත්‍රාත් සේවකයන්ගෙන් පිරවීමට අපි ඉඩ කඩ ලබා නොදෙන බවට ඔබට සහතිකයක් ලබා දෙනවා. ඒක අපි කරන්න ඕනේ. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ රට උපාධිධාරීන් කියලා කියන ඇත්තටම ගත්තොත් පෙරාපු රත්තරන් වගේ කණ්ඩායම 3,30,000ක් පළවෙනි පන්තියට ඇතුළත් වුණාම විශ්වවිද්‍යාල අධ්‍යාපන හදාරන්න හැකියාව ලැබෙන්නේ 28,000ක් වගේ කුඩා ප්‍රමාණයකට. 8ක් වැනි කුඩා ප්‍රමාණයකට තමයි විශ්වවිද්‍යාල වරම් ලැබී තිබෙන්නේ. දැන් විශ්වවිද්‍යාලයට යන්නේ අපේ රටේ පෙරාපුම දරුවන් ටික. හැබැයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව උන්ට ලබා දී තිබෙන රැකියාව කවරෙක්ද? අද තමන්ගේ දැනුමට, තමන්ගේ හැකියාවට, තාරුණ්‍යයේ ජවයට ගැළපෙන රැකියාවක් උන්ට නිර්මාණය වෙලා තිබෙනවද? මට මතක එක කාලයක් දුන්නා ඇප්ලිකේෂන් පුරවන්න. තව කාලයක් දෙනවා බීජයට බෙදන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුරවලා සමහර තැන්වල වාඩි වෙන්න පුටුවක් නැහැ. සමහර ඉස්කෝලවල තමයි පුස්තකාල සහායක. ඉස්කෝලේ පුස්තකාලයක් නැහැ. හැබැයි සහායක ඉන්නවා. සමහර තැන්වල අපේ හාමුදුරනේ පන්සල් බලා ගන්නත් කෙනෙක් දැම්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. පන්සල් බලා ගන්න තියෙන සමාජෝජක. මධ්‍යම ආණ්ඩු සංස්කෘති නිලධාරියෙක් ඉන්නවා. පළාත් සභාවේ සංස්කෘති නිලධාරියෙක් ඉන්නවා. නේද? දෙන්නම කරලා තියෙන බලපුවම මාස අවුරුද්දටම සාහිත්‍ය දිනේ සාහිත්‍ය වැඩමුළුවක් කරලා අවුරුද්දටම. මේ දැනුම, මේ ශ්‍රමය, මේ ජවය මුළුමනින්ම අපතේ යන ඒ තරුණයන්ගේ ජවයේ හැකියාව මුළුමනින්ම මොට කරන සෑම කෙනාම අලසභාවයට පත් කරන පිරවීමක් තිබෙනවා. එනිසා අපි ඔබට සාතිකයක් දෙනවා. රාජ්‍ය අංශයට බඳවා ගන්න උපාධිධාරීන් ඔවුන්ගේ දැනුමට සරිලන රැකියාවක්, ඔවුන්ගේ ජවයට සරිලන රැකියාවක්, මේ රට ගොඩනැගීම පිළිබඳව ආත්ම තෘප්තියකින් තමන්ගේ වැඩ කරන කාර්යභාරය පිළිබඳව සතුටුදායක ලෙස යෙදවන්න පුළුවන් ස්ථානයක් අපි උපාධිධාරීන් සඳහා නිර්මාණය කරනවා. එහෙම නැත්නම් රස්ති ආදු වෙන, අලසකමින් දිවි ගෙවන, තමන්ගේ උපාධියටත් නිගරුවක් බවට පත් වී තිබෙන, තමන්ගේ තාරුණ්‍යයටත් නිගරුවක් බවට පත් වී තිබෙන මේ උපාධිධාරීන් බඳවා ගැනීමේ මුළු ක්‍රමයම අපි වෙනස් කරලා ඒ ඵලදායි ලෙස රාජ්‍ය ගොඩනැගීම සඳහා උපයෝග කරගන්න බවට අපි ඔබට සහතිකයක් දෙනවා. ඒ අපි වෙනස් කරන්න ඕන. ඊළඟ විශේෂම ගත්තොත් අපි දැන් අපේ රටේ වතු ශේත්‍රයේ අතිශය සොච්චම් වැටුපක් ලැබෙන්නේ. ඒ කිසිසේත්ම සාධාරණ නැහැ. ඔවුන්ට නිවසක් ඉදි කරගන්න හෝ ඔවුන්ට දරුවට උගන්වන්න හෝ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට කිසිසේත්ම සරිලන්නේ නැති වැටුපක් ඔවුන්ට ලැබෙමින් තිබෙනවා. මේ යුක්තිසහගත නැහැ. අද වතුකරේ ජනතාව ගත්තොත් ප්‍රශ්න දෙකකට මුහුණ දී තිබෙනවා. එකක් තමයි ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉතාමත් පහළ ජීවන තත්ත්වයක් උරුම ජනතාව බවට පත් වී තිබෙනවා. වැඩිම මන්ද පෝෂණයෙන් හැබි දරුවන් වතුකරේ මුණ ගැහෙන්නේ. රක්තහීනතාවයෙන් පෙළෙන ගැබිණි මව්වරුන් වතුකරේ මුණ ගැහෙන්නේ. වැඩිම නූගත්භාවයේ ඉන්න දරුවන් වතුකරේ මුණ ගැහෙන්නේ. ඒ නිසා ඔවුන් අපේ සහෝදර ජනපජාවක් ලෙස සහෝදර ජන කණ්ඩායමක් සලකනවා වෙනුවට විතන් කරන ලද පොදු සමාජයෙන් විතන් කරන ලද ජන සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ඔවුන්ට ලැබෙන වැටුප කිසිසේත්ම තමන්ගේ ජීවිකාව පවත්වාගෙන යන්න ප්‍රමාණවත් නෑ. උගේ වැටුප මොනක් නෙවෙයි. වතුකරේ ජනතාවගේ තමන්ගේ ජීවන තත්ත්ව විතරක් නෙවෙයි. උගේ සමාජ තත්ත්වය උන් පහළ අඩියකට පත් වී තිබෙනවා. කොළඹ කොහේ හරි තැනක
බංගලාවක වැඩ කරන කෙනෙක් නැත්තම් අහන්නේ වත්තෙන් කෙල්ලක් හොයාගන්න බැරිද කියලා. හෝටලයක පිඟන් හොදන්න කෙනෙක් නැත්තම් අහන්නේ වත්තෙන් කොල්ලෙක් හොයාගන්න බැරිද කියලා. නගර සභාවක පාර අතු ගන්න කෙනෙක් නැත්තම් අහන්නේ වත්තෙන් අම්මා කෙනෙක් හොයාගන්න බැරිද කියලා. කොතනද ඒගොල්ලන්ට උරුම වී තියෙන සමාජ තත්ත්වය? එනිසා විශේෂයෙන් වතු ශේෂ්ත්‍රයේ අපේ රටේ ආර්ථික විශාල පංගුවක් උරුමකම් කියන විශාල පංගුවකට දායකත්වය තිබෙන. හැබැයි ඇත්ත ජීවන තත්ත්වයක් හෝ ඇත්ත සමාජ තත්ත්වයක් අහිමි ඒ ජන ප්‍රජාව යලි පුබුදුවාලන නව සලස්මක් අපිට අවශ්‍යයි. අපි සහතික කරනවා ඔවුන්ගේ ජීවන තත්ත්වය වගේම ඔවුන්ට උරුම සමාජ තත්ත්වයක් නිර්මාණය කරලා දෙන සකස් කරලා දෙන බවට අපි සහතික කරනවා. එයා අපේ සහෝදර ජන ප්‍රජාවක්. ඒ මේ රටේ පුරවැසියන්. මේ රටේ ආර්ථිකය ප්‍රබල හවුල්කරුවා. ඔවුනුත් ඉපදෙනවා. ඔවුනුත් මේ ආර්ථිකයට හවුල් වෙනවා. ඔවුනුත් මේ මාපොළේ මියදෙනවා. ඔවුන් සහ අපි අතර තියෙන වෙනස කුමක්ද? ඒ නිසා එවැනි පරිවර්තනයක් වෙනස් කිරීමක් අපි වතු ශේෂ්ත්‍රයට යෝජනා කරනවා. ඒ වගේම අපි දන්නවා විශාල ලෙස මතුවී තිබෙනවා රාජ්‍යංශයේ වැටුප් විෂමතාවය පිළිබඳ ප්‍රශ්නය. කිසිදු විධිමත් වැඩපිළිවෙලක් නැතුව සමහරවිට ඡන්ද පොරොන්දු ලෙස පඩි වැඩි කරනවා. ඡන්දයක් එනකොට පඩි වැඩි කරනවා. ඒ අතර කිසි ගැළැප්වීමක් සිදු වී නැහැ. ඒ නිසා අද අපේ රටේ රාජ්‍ය සේවයේ විශාල ලෙස වැටුප් විෂමතාවයක් නිර්මාණය වී තිබෙනවා. අද විශ්‍රාම ගියොත් හෙට විශ්‍රාම ගියොත් ඒ දෙන්න අතර වෙනස්කම් ඇති වෙන තරමට මේ වැටුප් විෂමතාවය වර්ධනය වී තිබෙනවා. ඒ නිසා අද ගොඩක් අපිට විශ්‍රාමිකයන් හම්බුනොත් ඒගොල්ලෝ විශාල කොළ ලියවිලි අපිට ගෙනත් දීලා අපිත් එක්ක හැමදාම කතා කරන්නේ අපේ විශ්‍රාම වැටුපේ ඇතිමේ තිබෙන විෂමතාවය අපිට අයින් කරන්න බැරිද? 2006 එක චක්‍රලේඛනේ 2015 විශාල ප්‍රශ්නයකට අපේ රට විශ්‍රාමික ජනතාව මුහුණ දී තිබෙනවා. ඒ වගේම රාජ්‍යංශයේ දෙන අයත් මේ වැටුප් විවිධ ආකාරයේ සිද්ධ වෙච්ච ක්‍රමවත් නොවන වැටුප් වර්ධකයන් කරා විශාල විෂමතාවයක් නිර්මාණය වී තිබෙනවා. ඒ සඳහා විවිධ කොමිෂන් දානවා, විවිධ යෝජනා එනවා. යෝජනා එනකන් අන්තර්කාලීන දීමනා දෙනවා කියලා තියෙනවා. අන්තර්කාලීන දීමනා නැවත මේ ප්‍රශ්නේ උග්‍ර කරනවා. ඒ නිසා මේක පඹගාලක පටලවලා තිබෙන්නේ. ඒ නිසා මේ ඉතා සීරුවෙන් ඉතා ක්‍රමවත්ව මේ පඹගාල අපි මේ වියවුල අපි බේරන්න ඕන. ඒ නිසා වියවුල බේරලා රාජ්‍යංශෙත් විශ්‍රාමිකයන්ගෙත් වැටුප් විෂමතාවය ඇති වී තිබෙන සියලු ගැටලු ඉතා වේගයෙන් निराकरण කිරීම සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරන බවටත් අපි ඔබට සහතික වෙනවා. ඒ වගේම ඔබලා වැඩ කරන්නේ කොහාටද? ඔබලා කවුද? අපි දන්නවා අපි ගත්තොත් තනියම අපි වැඩ කරනවා කියලා හිතන්න පුළුවන්. මම ෆැක්ටරි ඇඳුම් මහනවා, මට පඩියක් හම්බ වෙනවා, ඒක මගේ පුද්ගලික වැඩක් කියලා කාට හරි හිතන්න පුළුවන්. මම බස් එකේ ඩ්‍රයිවර් වැඩේ කරනවා, හවසට කීයක් හරි හම්බ වෙනවා, ඒකෙන් මගේ ගෙදර අය ජීවත් වෙනවා, ඒක මගේ පුද්ගලික රාජකාරියක්. මම ඉස්කෝලේ යනවා, ළමයිට උගන්වනවා, මාසාන්තිමට පඩියක් හම්බ වෙනවා, ඒක මගේ පෞද්ගලික කාර්යභාරයක්. ගත්තොත් තමන් පෞද්ගලික තමයි මේ දායකත්වය සපයන්නේ. හැබැයි මම පෞද්ගලික කාර්යභාරයක් නෙවෙයි, මම සමාජ කාර්යභාරයක්. ඔබ ෆැක්ටරි ඇඳුම් මහමින් තමයි රටේ ජාතික ධනයට දායකත්වය සපයන්නේ. ඔබ පාසලේ උගන්වමින් තමයි රටට අවශ්‍ය ශ්‍රම සම්පත නිර්මාණය කරන්නේ. ඔබ බස් එකේ ඩ්‍රයිවර් වැඩ කරමින් තමයි ඒ අවශ්‍ය ශ්‍රම සම්පත එහෙට මෙහෙට ගෙන යන්නේ. අපි හැමදේම කරන්නේ මොකද්ද? වැඩ කරන හැමදේම කරන්නේ බැලු මේක පුද්ගලික කාර්යයක් වුණාට ඒක සමාජ කාර්යයක්. ඔබ ෆැක්ටරියේ දහඩිය හෙලන්නේ, ඔබ ෆැක්ටරියේ වැඩ කරන්නේ ඒක සමාජ කාර්යයක්. ඔබ බස් එකේ ඩ්‍රයිවර් වැඩ කරන්නේ ඒක සමාජ කාර්යයක්. ඔබ පාසලේ උගන්වන්නේ ඒක සමාජ කාර්යයක්. එනිසා අපි හැමදේම දායක වීමේ සමාජයට යහපතක් කිරීම වෙනුවෙන් සමාජ කාර්යයන් ඉටු කරමින් තිබෙනවා. එහෙනම් අපිට වැඩ කරන්න බැරි වුණාම අපිව බලා ගැනීම සමාජයේ කාර්යභාරයක්. ඒක සමාජ අත්හරින්න බැරි වගකීමක්. හැබැයි අද සිද්ධ වෙමින් තිබෙන කුමක්ද? මේ පිරිස බලා ගන්නවාද? තමන්ගේ ශ්‍රමය වගුරන්න පුළුවන් කාලේ, වැඩ කරන්න පුළුවන් කාලේ රටේ ආර්ථික වෙනුවෙන් සමාජ කාර්යයක් ලෙස මෙහෙවන කෙනා තමන්ට යමක්කමක් කරගන්න බැරි වුණාම බලා ගැනීම සමාජ කාර්යභාරයක්. ඒ සමාජ කාර්යභාරය වෙනුවෙන් තමයි පෞද්ගලික අංශයට නම් සේවකාර සාධක අරමුදල ගොඩනගලා තිබෙන්නේ. ඒක දකුණු ආසියාවේ තිබෙන විශාලතම අරමුදල බිලියන 2300ක් තිබෙනවා. විශාලතම අරමුදල. වාර්ෂික ගත්තොත් බිලියන 300ක දායකත්වය සැපයනවා. අපේ රටේ වැඩ කරන ජනතාවගේ වැඩපොලේ නික්ම ගියාට පසුව
තමන්ගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සමාජ වමනාව වෙනුවෙන් තමයි මේ අරමුදල ගොඩනගලා තිබෙන්නේ. හැබැයි මේ අරමුදලට මොකද සිද්ධ වුනේ? 2008 2012 ඒ අවුරුදු 4 කාල පරිච්ඡේදය ඇතුළත කොටස් වෙළඳපොලේ කඩා වැටෙන ව්‍යාපාර ඇතුළේ තමන්ගේ ගජ මිතුරන්ගේ ව්‍යාපාරවල තමන්ගේ ගජ මිතුරන්ගේ සමාගම්වල මුදල් ආයෝජනය කිරීම නිසා 2008 2012 කියන වසර 4 ඇතුළත සේවක අර්ථසාධක අරමුදල සිදු වූ පාඩුව කෝටි 2800යි. මොනවා කරද? මේ කවුරුවත් ගිහලා ඒවා තැම්පත් කරේ නේ. තමන්ගේ හිතවත් සමාගම්වල කොටස් මිලදී ගන්න. තමන්ගේ හිතවත් සමාගම්වල කොටස් මිල ඉහළ දාන්න. කොටස් වෙළඳපොලේ පහුගිය කාලේ සිද්ධ වෙච්චි සියලු කළු ගනුදෙනු කරේ සේවක අර්ථසාධක අරමුදල උපයෝග කරගෙන. මම ඒ අය ගැන ගොඩක් කියන්න යන්නේ නැහැ. මේව තමයි සිද්ධ කරේ. එනිසා සේවකයන්ගේ ඔබේ අරමුදල 2008 2012 වසර 4 කාල පරිච්ඡේද විතරක් ආයෝජනය කරපු මුදලවත් හම්බුන්නේ. ආයෝජනය කරපු මුදලත් කෝටි 2800කින් අහිමි වී තිබෙනවා. අපේ වසන්ත සමරසිංහ සහෝදරයා ඇතුළු අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඒ වෙනුවෙන් මේ වන විටත් නඩුවක් පවරලා තිබෙන්නේ සේවකයන්ට අයිති ධනය මේ විදිහට නාස්ති කිරීම පිළිබඳව. ඒ වගේ බෙදුම් කර ගනුදෙනුවේදී 2015 සේවක අර්ථසාධක අරමුදල කියලා කියන්නේ මහා බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම් කර මිලදී ගැනීම සඳහා ප්‍රාථමික ගැනුම් කරුවී. ඔවුන්ට කෙලින්ම මහා බැංකුවෙන් ගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි කෙලින්ම මහා බැංකුවෙන් ගන්නව වෙනුවට මහා බැංකුවෙන් ගත්ත බැඳුම් කර අර්ජුන එලෝසියස්ලා පර්පචුවල් සමාගම. පර්පචුවල් සමාගමෙන් ගත්ත සේවක අර්ථසාධක අරමුදල. සේවක අර්ථසාධක අරමුදල බැඳුම් කර මිලදී ගැනීම සඳහා ප්‍රාථමික ගැනුම් කරුවී. ඔවුන්ට කෙලින්ම මහා බැංකුවේ මිලදී ගත හැකිව තිබුණා. කෙලින්ම මහා බැංකුවේ මිලදී ගන්න හැකිව තිබියදී දිවිතීක වෙළඳපොලෙන් පර්පචුවල් සමාගම බැඳුම් කර මිලදී ගත්තා. ඒ නිසා 2015 සුප්‍රකට බැඳුම් කර ගනුදෙනුවේ සේවක අර්ථසාධක අරමුදලට කරන ලද පාඩුව රුපියල් කෝටි 2000යි. කල්පනා කරලා බලන්න. ඕගොල්ලෝගේ අරමුදල් තමට සිතු පරිදි දාදු කෙලන ආණ්ඩුව අපි ගොඩනගලා තිබෙනවා. මේ රටේ ජනයා ගොඩනගලා තිබෙනවා. වැඩ කරන ජනතාවත් එක්ක හවුල් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඕගොල්ලන්ට එක සහතිකයක් දෙනවා. අපි එකතු වී නව පාලනය ගොඩනගාගමු. පෞද්ගලිකාංශ සේවකයන්ගේ ඉතාමත් සුරක්ෂිත අරමුදල බවට පත් වී තිබෙන සේවක අර්ථසාධක අරමුදල ඉතා හොඳින් ආරක්ෂා කොට ප්‍රවර්ධනය කොට ඔබට අවශ්‍ය වෙන සේවාවන් සැපයීමේ මූලික කාර්යභාරය ඉටු කරන බවට අපිට සහතිකයක් දෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ මතුවී තිබෙන්නේ කොතනද? ඊළඟ ප්‍රශ්නේ මතුවී තිබෙන්නේ රාජ්‍යංශේ 2016 ජනවාරි මාසේ 1 වෙනිදාට පෙර රාජ්‍යංශයට බඳවා ගන්න හැම කෙනෙකුටම පත්වීම් ලිපියේ සඳහන් කරනවා ඔහු ඇය දායක විශ්‍රාමික වැටුප් යෝජනා ක්‍රමයට ඇතුළත් වී තිබෙන බව. හැබැයි 2016 ජනවාරි මාසේ 1 වෙනිදාගෙන් පසුව රාජ්‍යංශය බඳවා ගන්න කිසි කෙනෙකුගේ පත්වීම් ලිපියේ මේ පිළිබඳ සඳහන් වෙන්නේ නැහැ. එනිසා පසුගිය අවුරුදු 4කට ආසන්න ප්‍රමාණයට රාජ්‍ය සේවයකට බඳවාගත්තු අයට විශ්‍රාමයට අහිමි කොට තිබෙනවා. හැබැයි ඔවුන් අවුරුදු 55 60 පිරිනතෙක් තමන්ගේ ශ්‍රමය, තමන්ගේ දැනුම, තමන්ගේ කාර්ය මේ රට වෙනුවෙන් යොදවනවා. හැබැයි ඔවුන් අවුරුදු 60 පිරුණාට පසුව ඔවුන්ට මේ සමාජයේ බලා ගැනීමේ ආරක්ෂණ ක්‍රියාවලියක් නැහැ. ඒ නිසා 2016 පළවෙනි මාසයේ 1 වෙනිදා සිට ජනවාරි 1 වෙනිදා සිට රාජ්‍ය සේවයට බඳවා ගන්න ලද අයගේ මේ විශ්‍රාමයට පහෝසි කිරීම අතිශය අයුක්තිසහගතයි. ඒ කිසිසේත්ම ඉදිරියට ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ ලබා නොදී යුතුයි. ඒ නිසා අපි ඕගලන්ට සහතිකයක් දෙනවා. ඒ සියලු දෙනාගේ විශ්‍රාම වැටුප යලි ලබා දෙන බවත් එය ඉතා හොඳින් ජීවිකාව පවත්වාගෙන යාමට සරලන මට්ටමට ගෙනෙන එක. ඒ වගේම තව විශාල පංගුවක් ඉන්නවා. අපේ රටේ ශ්‍රම බලකායි 130කට වැඩි ප්‍රමාණයක් අද ශ්‍රමය වගුරන්නේ අවිධිමත් රැකියාවල, විශේෂයෙන්ගත ස්වයං රැකියාවල. බිම් වල්ලගා කරනව වෙන්න පුළුවන්. කුඩා කුකුළු ගොවිපලක් ඇති කරනව වෙන්න පුළුවන්. කුඩා සත්ත්ව ගොවිපලක් ඇති කරනව වෙන්න පුළුවන්. එයාට මොකද වෙන්නේ? අපේ රටේ ශ්‍රම බලකායෙන් 30කට ආසන්න ප්‍රමාණය එවැනි ස්වයං රැකියාවල යෙදමින් තිබෙනවා. හැබැයි ඔවුන්ට රැකියාවක් නැති වුණාම, ඔවුන්ට රැකියාවක් කරගන්න බැරි තත්ත්වයක් උදා වුණාම ඔවුන්ට සින සමාජ ආරක්ෂණය කුමක්ද? ඒ නිසා පෞද්ගලිකාංශේ රාජ්‍යාංශේ පමණක් නෙවෙයි සෑම ක්ෂේත්‍රයක වැඩ කරන ජනතාවගේ සමාජ ආරක්ෂණය
අපේ පාලනයක් විසින් බාර ගන්න බවට අපි ඔබට සහතිකයක් දෙනවා. මොකද ඔවුන් රැකබලා ගැනීම සමාජ කාර්යභාරයක්. ඔවුන් සමාජය විසින් ආරක්ෂා කරගත යුතුයි, රැකබලා ගත යුතුයි. ඒක අපි කරන්න ඕන. ඊළඟ අපිට ජීවිතයක් ඕන. අද වැඩ කරන ජනතාවට ජීවිතයක් තියෙනවද? මම දන්නවා මහව කෝච්චියේ පාන්දර 4:00ට නැගිටලා මහව කෝච්චියෙන් කොළඹ වැඩ හිටිනවා. ආයෙ ගෙදර යනකොට රෑ 11යි. මොකද්ද මේ ජීවිතය? අද වැඩ කරන ජනතාව මා දන්න ගොඩක් අය ඉන්නවා. එයාගේ ජීවිත ඉතාමත් සොච්චම් ප්‍රමාණයක් තමයි තමන්ගේ ජීවිතය වෙනුවෙන් කාලය ගත කරන්නේ. තමන්ගේ පවුල වෙනුවෙන්, තමන් වෙනුවෙන් වැඩි ප්‍රමාණයක් මොකද වෙලා තිබෙන්නේ? මහා මග රස්තියාදු වෙන්න සිදු වී තිබෙනවා. කාර්යාලවල විශාල ප්‍රමාණයක් වැඩ කරන්න සිදු වී තිබෙනවා. එයි තමන්ට ලැබෙන පඩිපත අද ප්‍රමාණවත් නැහැ. මේ ඉන්න බොහෝ දෙනා තමන්ට ලැබෙන මුළු පඩිපත තමන්ගේ අතට හම්බෙනවද? මේකෙන් වැඩි පංගුවක් තමන්ට ලැබෙන පඩිපතෙන් 50%ක්වත් අතට හම්බ වෙන්නේ නැහැ. එක්ක ගේ හදාගන්න ණයක් අරගෙන, එක්ක වාහනයක් ගන්න ණයක් අරගෙන, එක්ක දරුවට උගන්නන්න ණයක් අරගෙන, එක්ක බෙහෙත් ගන්න ණයක් අරගෙන මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අද තමන්ට ලැබෙන වැටුපෙන් හරි අඩක්වත් තමන්ගේ අතට නොලැබෙන වැඩ කරන ජනතාවක් ඉන්නේ. ඒ නිසා සිද්ධ වෙලා තියෙන දේ මොකද්ද? අද ගොඩක් අයගේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ නියමිත මූලික වැටුපෙන් නෙවෙයි, ඊට අමතරව වැඩ කරන අතිකාල දීමනාවලින්. සමහර මාසකට පැය 100, 70, 80 අතිකාල දීමනා අතිකාල වැඩ කරන්න සිදු වී තිබෙනවා. නිශ්චිත පැය 8 වැඩ දිනේ පැය 10 බවට පත් වෙලා තිබෙනවා. පැය 12 බවට පත් වෙලා තිබෙනවා. ඊටත් වඩා වැඩි කාලයක් වැඩ කරන ජනතාව බවට පත් වී තිබෙනවා. මේ පැය 24 අපි ගේන්න ඕන හරියට එකක්. අපි හැමදෙනාටම වැඩ කරන්න පැය 8ක්. අපි හැමදෙනාටම නිදා ගන්න පැය 8ක්. අපි හැමදෙනාටම ජීවිතය ගත කරන්න පැය 8ක්. පැය 24 ක්‍රමවත් කරන්න ඕන. ඒ ක්‍රමවත් කරමින් අපිට හැමදෙනාටම හොඳ ජීවිතයක් ඕන. හැබැයි සිදු වී තිබෙන කුමක්ද? අපිට ලැබෙන වැටුපෙන් විශාල පංගුවක් අදට අපිට සිදු වී තිබෙනවා අපි විසින් වැය නොකළ ශේෂ්ත්‍ර වලට වැය කරන්න. අද මොකද වෙලා තිබෙන්නේ? ආණ්ඩුවේ ප්‍රවාහන මුළුමනින්ම කඩාවැටලා තිබෙන්නේ. මේ රාජ්‍ය සේවය හෝ වැඩ කරන ආයතනක කාර්යක්ෂම කරන්න නම් පළමුවටම අපේ ප්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම කළ යුතු තිබෙනවා. අපි දන්නවා පාන්දර 4ට නැගිටලා 4:00ට කෝච්චිය නැගලා කෝච්චිය නිදාගෙන එනකොට තෙරපිලා කොටුවේ ස්ටේෂන් එකෙන් බැහැලා නැවත බෑග් එක කිහිල්ල ගහගෙන පැය භාගයක් විතර දුවලා කාර්යාලයට ගිහිල්ලා බොත්තම් දෙකක් අරගෙන පුටුවේ වාඩි වෙලා හති අරින්න ඕන. වැඩ කරන්න නැහැ. මොකද මේ වෙලාව තිබෙන්නේ? එනිසා මේ ප්‍රවාහන සේවය ඉතාමත් හොඳින් කාර්යක්ෂම කරන්න ඕන. ඒක වැඩ කරන ජනතාවගේ අත්‍යවශ්‍යතාවයක් බවට අද පත් වී තිබෙනවා. ඒ වෙනුවට වැඩ කරන ජනතාව පෙළඹී තිබෙන්නේ කොතනටද? තමන්ගේ පඩියෙන් කැපෙන ලීසින් කරලා බයිසිකලයක් ගන්නවා. ලීසින් කරලා කුඩා කාර් එකක් ගන්නවා. ලීසින් කරලා ත්‍රිවිල් එකක් ගන්න වෙලා තිබෙනවා. තමන්ගේ වැටුප සොච්චමක් වෙලා තිබෙනවා. හැබැයි වැටුපේ සොච්චමින් තමන්ට සිදු වී තිබෙනවා ප්‍රවාහන වෙනුවෙන් අතිරේක විශාල මුදලක් දරන්න. අපිට වැඩි ආදායමක් තිබුණනම් කාර් එකක් ගන්න, වැඩි ආදායමක් තිබෙනවා නම් ජීප් එකක් ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ජීවත් වෙන්න තියෙන ආදායමෙන් අපි කාර් එකක් ගන්න යනවා. අපි ත්‍රිවිල් එකක් ගන්න යනවා. මේ ළඟදී සමීක්ෂණ වාර්තාවක් ආවා. ඒ සමීක්ෂණ වාර්තාවේ කියනවා ලීසින් කරලා කාර් ගන්න අයගෙන් අවසන් වාරිකයේ දක්වා කාර් එක තියෙන්නේ 140කටත් වඩා අඩු ප්‍රමාණයක් ගාව කියලා. ලීසින් කරලා කාර් එක ගන්නවා. මාස දෙක තුනක් වාරිකය ගෙවනවා. ඊට පස්සේ වාරිකය ගෙවා ගන්න විදියක් නැහැ. කාර් එක විකුණ ගන්න විදියක්වත් නැහැ. ඊළඟ මාසෙ වෙනකොට ආයි ලීසින් එක එනවා. දැන් මේක විකුණන්නත් බෑ. මේක තියා ගන්නත් බෑ. ඊළඟ මාසෙ පඩිය කැපෙනවා. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? සමහර ගෙවල් වල පවුල් ආරවුල් ඇති වෙලා තියෙනවා. දන්නවා. මහත්තයා නෝනාට කියනවා ඔයා කීපින්ද තමයි කාර් එක ගත්තේ කියලා. නෝනා කියන මං කියපේකට නෙවෙයි ඔයා ගත්තේ කියලා. මොකද සිද්ධ වෙලා? විශාල ඛේදවාචකයක්. ඒ නිසා තමන්ගේ තමන්ට ලැබෙන වැටුපෙන් කිසිසේත්ම තමන් වියදමක් නොදර යුතු ශේෂ්ත්‍රයක් විශාල වියදමක් දරන්න වෙ තිබෙන ප්‍රවාහන ශේෂ්ත්‍රය. ඒ නිසා තමන්ගේ වැටුපේ විශාල පංගුවක් වෙන වැය කරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා අපි වැඩ කරන ඔබට සහතිකයක් දෙනවා. ඉතාමත් හොඳ කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් අපි නිර්මාණය කළ දෙන ඔබගේ වැටුපත ආරක්ෂා කරගන්න. ඒ කරන්න ඕන. මේ කෝච්චිය ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. මේ බස් එක ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. මතක තබා ගන්න. ලෝකේ හැමතැනම අද කරමින් තිබෙන දේ තමයි වැඩ කරන අය මහා මග ඉන්න කාලේ අඩු කරන්න ඕන. බස් එකේ ඉන්න කාලේ අඩු කරන්න ඕන. වැඩපළට එන්න යන කාලේ අඩු කරන්න ඕන. ඒක වැඩපළට වැඩකුත් නැහැ.
Tamanට වැඩකුත් නැහැ. පැය 4-5 කෝච්චියාව කියලා ඇති ඵලෙ මොකක්ද? රටට වැඩකුත් නැහැ, යාට වැඩකුත් නැහැ. ඒ නිසා මේ මහ ජනය විශේෂම වැඩ කරන ජනතාව මේ ප්‍රවාහන සේවය ඇතුළේ සිද්ධ වෙන රස්තියාදුව නතර කරන ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. ඔබගේ වැටුපෙන් ඔබගේ පඩිපතෙන් ප්‍රවාහන වියදම වෙනුවෙන් ඔබ දරන අධික බර අපි අඩු කරනවා. ඒක සහතිකයක් දෙනවා ඔබට. ඊළඟ තමන්ගේ වැටුපතෙන් ඊළඟ විශාල පංගුවක් දරන්න වෙයි තිබෙන කුමකටද? අසනීපයක් වුණොත්. අම්මා අසනීප නම් පඩියෙන් විශාල පංගුවක් ඒකට වැය කරන්න වෙලා තියෙනවා. තාත්තා අසනීපෙන් නම් ඉස්පිරිතාලේ නතර වෙලා නම් වැඩි පංගුවක් දරන්න සිදු වී තිබෙනවා. ඒ මොකක් නිසාද? අද ඉස්පිරිතාලේ තිබ්බට සෞඛ්‍ය සේවය තිබෙන එළියේ. ඒ නිසා මිලදී ගන්න සිදු වී තිබෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා ගෙදර කවුරු හරි අසනීප වෙච්ච මාසේ තමන්ට ජීවත් වෙන්න අමාරුයි. එයි තමන්ට සෞඛ්‍ය මිලදී ගන්න සිදු වී තිබෙනවා. ඒ නිසා අපි විශේෂම වැඩ කරන ජනතාවට තමන්ගේ පවුල තමන් වෙනුවෙන් සෞඛ්‍ය වෙනුවෙන් වැය කළ යුතු වැය බර අඩු කරන්න ඕන. මේක රාජ්‍යයක් විසින් ලබා දුත් සේවාවක්. ඔයගොල්ලෝ රාජ්‍යයට ධනය නිෂ්පාදනය කරනවා. ඒ ධනය නිෂ්පාදනය වෙනුවෙන් වැය කරනවා. තමන්ට අසනීපයක් වුණාම තමන් වෙනම බෙහෙත් ගන්න ඕන සල්ලි දීලා. ඒ නිසා හොඳ කාර්යක්ෂම පාසුකම් සෞඛ්‍ය සේවක ස්ථාපිත කරන්න ඕන. ඊළඟ ප්‍රධාන අධ්‍යාපනය. අද වැඩ කරන ජනතාවට තමන්ගේ ගෙදර ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා නම් ඒක ගෙදරට බරක් වෙලා තිබෙනවා. ඒක පඩියට බරක් වෙලා තිබෙනවා. පඩියෙන් විශාල පංගුවක් ටියුෂන් ගාස් වලට වැය කරන්න සිදු වී තිබෙනවා. සමහර ටියුෂන් පන්ති ඒ ලෙවල් කරන දරුවෙකුට ආසන්න වශයෙන් රුපියල් 45000ක් යනවා සමහර පන්ති වලට යන්න. 12000 ඉඳන් 45000 දක්වා රුපියල් 35000 පඩි අරගෙන 12000 ඉඳන් 45000 දක්වා ඒ ලෙවල් දරුවෙකුට උසස් පෙළ දරුවෙකුට ටියුෂන් වෙනුවෙන් ගෙවන්න සිදු වී තිබෙනවා. තමන්ට ලැබෙන පඩිපතට අතිරේක බරක් ඒක. එයි අධ්‍යාපන සේවාවක් ලබා දෙන්න ඕන. හැබැයි අද ඉස්කෝලේ තිබ්බට අධ්‍යාපනය තියෙන එළියේ. අද අධ්‍යාපනය තියෙන පාසල නෙවෙයි. පාසලට යනවා අර පුරුද්දට ඉගෙන ගන්න යනවා එළියට. අද අධ්‍යාපනය පාසලෙන් එළියට අවිලා තිබෙන්නේ. ඒ නිසා යලි අපි අපේ රටේ අධ්‍යාපනය පාසල ඇතුළට ගේන බවට ඔබට අපි සහතිකයක් දෙන අපේ රටේ අධ්‍යාපනය යලි පාසල ඇතුළට ගේනවා. ඔබේ දරුවට ඒ වෙනුවෙන් ඔබගේ වැටුප්පතෙන් විශාල පංගුවක් නොදරිය යුතුයි. ඒ දරුවට බරක් නොවිය යුතුයි. එතකොට ඔබට ජීවිතයක් හොඳ. ඒ නිසා අපිට අපේ වෘත්ති අරගල වගේම අපිට අපේ වැටුප් අරගල වගේම අපිට උසස් වීම පිළිබඳ අරගල වගේම අපිට හොඳ ජීවිතයක් පිළිබඳ අරගලයක් තිබෙනවා. හොඳ ජීවිතයක් ඕන අපිට. සතුටෙන් ඉන්න පුළුවන් ජීවිතයක් ඕන. අපි රට වෙනුවෙන් වැඩ කරනවා. රට ධනය නිෂ්පාදනය කරනවා. අපිට ඉතා හොඳින් ජීවිතය ගත කරන්න පුළුවන් මානසික සුවය සහිත ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉඩක් අපිට ඕන. ඒද මේ පාලකයන් නිර්මාණය කරේ නැහැ. අපි මොකද්ද සිදු වී තිබෙන්නේ? හැම වෙලාවෙම කේන්ද්‍රයක් සහිත හැම වෙලාවෙම කඩා වැටුණු මානසිකත්වයක් සහිත ජන ප්‍රජාවක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා ඔබට සතුට සනසුම මානසික සුවය ගෙනෙන පාලනයක් තමයි ජාතික ජන බලවේගය විසින් ගොඩනගන්නේ කියන එක ඔබට අපි සාතික කරනවා. අපි මේ කාර්යය කරන්න ඕන. මේ කාර්යය අපි සාර්ථක කරගන්න ඕන. අවුරුදු 71ක් මුළුල්ලේ අපේ වැඩ කරන පන්තිය ඉතාම පීඩාවට සහ විනාශකාරීත්වය කරා මේ පාලකයන් කැඳවගෙන ගොස් තිබෙනවා. අපි අහන්න ඔබෙන් එකයි මේක අපි වෙනස් කළ යුතුද නැද්ද? මේක මේ විදියට යන්න දෙන්න ඕනද ඉබාගාතේ? මේක ඉබාගාතේ ඔහෙ ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනද? එහෙම නැත්නම් මේක මැදට අපි පැනලා මේක නතර කරලා නව දිශාවකට අපේ රට පරිවර්තනය කළ යුතුද නැද්ද? අපි අපෙන් විමසන්න ඕන ප්‍රශ්නය. අපි සහතිකයක් දෙනවා මේ විනාශකාරී ගමන් මාවත අපි අත්හිටුවලා ඒක නතර කරලා සහතික වශයෙන් අපේ රට සෞභාග්‍ය මාවත කරා කැඳවගෙන යන පාලනයක් මේ රටේ අපි ගොඩනගනවා. ඒක අපි ඔබට සහතික කරලා කියන්නේ. මේ රටේ රාජ්‍ය පද්ධතිය ගොඩනගිය හැකි, මේ රටේ පෞද්ගලික අංශ ඉතාමත් කාර්යක්ෂම ඉදිරියට ගෙන යා හැකි, අපේ රටේ වතු ශේෂ්ත්‍ර අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් බවට පත් කරගත හැකි, අපේ රටේ කුෂ්කර්මාන්ත විශාල ශේෂ්ත්‍රයක් බවට අපේ රටේ පත් කරගත හැකි, අපේ රටේ තියෙන සම්පත් එක ඉතා හොඳින් කළමනාකරණය කරලා ඊට අවශ්‍ය කරන කාර්මික ඥාණය, ඊට අවශ්‍ය කරන තාක්ෂණය කැඳවලා නව නිෂ්පාදන වලට අපේ රට අවතීර්ණ කර හැකි, අපේ රටේ මහා මුහුදේ තියෙන මාළු සම්පත ඉතා හොඳින් නෙලලා දීවර ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා සලස්මක් අපිට හැදිය හැකි, අපේ රටේ සේවාවන් ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය ලෝකේ උසස්තම සේවාවන් පොත රාජ්‍යයක් වට පරිවර්තනය කළ හැකි. මේ රට හදන්න බැරි නම්
හදන්න රටක් නැති බව අපි කවුරුත් දන්නවා. මේ රට හදන්න පුළුවන්. මෙතෙක් කාලයක් අපි තෝරාගත්ත මේ රට හැදීමේ මාවත නෙවෙයි. මෙතෙක් කාලයක් මේ රටේ ජනතාව තෝරාගත්තේ මේ රට විනාශ කිරීමේ මාවත. අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ. මේ රටේ ජනතාවට ආයාචනා කරන්නේ. අපි දැන් තෝරගමු මේ රට ගොඩනගන මාවත. මේ රට ගොඩනගිය හැකි ඒ මාවත වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු, පෙරට එමු, සංවිධානය වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.